අපි හතරවන ඒකකය පදාර්ථයේ වායුමය අවස්ථාව පිළිබඳව මීට කලින් වීඩියෝ තුලින් සාකච්ඡා කරා. ඉතින් අපි පරිපූර්ණ වායුවක් හැඳින්නුවා. බොයිල්, චාල්ස්, අවගාඩ්‍රෝ සහ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියම පිළිබඳ මූලික පැහැදිලි කිරීමක් කරා. පරිපූර්ණ වායු සමීකරණය PV = nRT සහ ඊට සම්බන්ධ ව්‍යුත්පන්න කිරීම කීපයක් සිදු කරගන්නවා. අද්භූතයි අද එතනින් එහාට සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. ඊට අපිට අහනකොට වචනයක් මෞලික පරිමාව කියලා. මෞලික පරිමාව. මේ ගොඩක් වැදගත්. මෞලික පරිමාව. මොකද්ද මෞලික පරිමාව කියන්නේ? එක මෞලයක් විසින් අයත් කරගන්නා පරිමාව මෞලික පරිමාව කියලා හඳුන්වනවා. PV = nRT පරිපූර්ණ වායු සමීකරණය. එක මෞලයක් කියන්නේ n = 1යි. තමයි එකක් වෙන්න ඕනේ. එවනම් Vm = RT බෙදීම P. දැන් මෞලික පරිමාව Vm නම් Vm = RT බෙදීම P. RT බෙදීම P. එතකොට අපිට මේකම සම්බන්ධ හදාගන්න පුළුවන්. R නියතයක් නම් V සමානුපාතික වෙනවා T බෙදීම P. ඒ වගේ සම්බන්ධතාවයක් නිර්මාණය කරගන්න පුළුවන්. එක වායු මෞලයක් විසින් අයත් කරගන්නා පරිමාව මෞලික පරිමාව කියලා කියනවා. නැත්නම් මෞලික පරිමාව Vm නම් Vm සමානයි මුළු පරිමාව බෙදීම මෞල සංඛ්‍යාව කියන ප්‍රකාශනය අපිට ලබා ගන්නත් පුළුවන්. පැහැදිලිද කියන එක තේරුණාද? right. ඊළඟට සම්මත උෂ්ණත්වය හා සම්මත පීඩනයේ පරිපූර්ණ වායුවක මෞලික පරිමාව. ඔන්න අපිට ඇහෙන තැන සම්මත උෂ්ණත්වය හා සම්මත පීඩනයේදී පරිපූර්ණ වායු මෞලයක නැත්නම් පරිපූර්ණ වායු වල මෞලික පරිමාව. සම්මත උෂ්ණත්වය අපි ගන්න වායු වල කීයද? සෙල්සියස් බිඳුව. සෙල්සියස් බිඳුව. කියන්නේ කෙල්වින් 273.15. පීඩනය ගන්නේ ATM 1. එකයි සම බිඳුවයි. 10.5 පැස්කල් වගේ. මෙන්න මේ උෂ්ණත්වය හා පීඩනය. මෙන්න මේ උෂ්ණත්වය හා පීඩනයේදී පරිපූර්ණ වායු මෞලික පරිමාව. මෞලික පරිමාව මතක තියාගන්න ඕනේ. 22.414 ගණ ඩෙසිමීටර්. මේක මෞලයක් සඳහන් නිසා මෞලයට. මෞලික පරිමාව. මේ ගොඩාක් තැන්වල අපිට අවශ්‍ය වෙනවා. පරිපූර්ණ වායු මෞලය. සාමාන්‍ය වායුවකට මේක දානවා නම් පරිපූර්ණයයි උපකල්පනය කර දාන්න ඕනේ. උපකල්පනය කරලා මේක දා ගන්න. පැහැදිලි කියන්නේ. සාපි කියන්නේ මෙහෙමයි. උෂ්ණත්වය හා 25ට වගේ ගියොත් එහෙම. ඒ කියන්නේ 25ට ගියොත් ඒ පීඩනය යගියොත් කියන්නේ අපිට මේක ගන්න පුළුවන්. අගේ 24.8ක් විතර. කියන්නේ 7.9ක් විතර. පැහැදිලි උෂ්ණත්වය වැඩි කරනකොට පරිමාව වැඩි වීමක් සිද්ධ වෙනවා. උෂ්ණත්වය වැඩි කරනකොට පරිමාව වැඩි වීමක් සිද්ධ වෙනවා. මම හිතනවා ඔයාලට ඒක පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා කියන්නේ. ඊළඟට පොතේ සංයුක්ත වායු සමීකරණය. සංයුක්ත වායු සමීකරණය. සංයුක්ත වායු සමීකරණය නිර්මාණය වෙන්නේ බොයිල්, චාල්ස්, අවගාඩ්‍රෝ නියම සම්බන්ධ කරගෙන. එතන අපිට ඒක ගන්න පුළුවන් P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙදීම T2. එතන PV සමානයි nRT ගත්තොත් එහෙම අපිට PV බෙදීම T නියත වෙනවා nRT. නියත වායු ස්කන්ධයක් ගත්තොත් එහෙම PV බෙදීම T නියතයක් වෙනවා. ඒකයි P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙදීම T2. කියන්නේ යම්කිසි අවස්ථාවක පීඩනයේ පරිමාව ගුණිතය එහි නිරපේක්ෂව දරන අනුපාතය එම නියත වායු ස්කන්ධයේම දෙවන අවස්ථාවේදී පීඩනයේ පරිමාවයේ ගුණිතය නිරපේක්ෂ උෂ්ණත්ව දරන අනුපාත සමානයි. අපි මේකට කියන පුතේ සංයුක්ත වායු සමීකරණය. නියමය කියලා අපි හඳුන්වනවා. පැහැදිලි කියන එක right. අපි එතනින් එහාට සාකච්ඡා කිරීමක් කරොත් ඔන්න අපි පොඩ්ඩක් කතන්දරේ වෙනස් අතර යන්නේ. අපි යන අලුත් තැනකට. වායු පිළිබඳ චාලක අනුකවාදී. මේ ගොඩක් වැදගත් පුතේ. ඉස්සරහ භෞතික රසායනික ගොඩක් වැදගත් වෙන තරම්. ටිකක් හිතන්න ඕනේ තරම්. වෙනස් ප්‍රවේශයක්. චාලක අනුකවාදී. අපි දැක්කනේ මුලින්ම අපි සාකච්ඡා කරේ පදාර්ථ සම්බන්ධව. ඝන ද්‍රව වායු. ඔගේ වායු පදාර්ථ ලැබු සුවිශේෂ කරුණු තමයි ඔබ අහඹු ලෙස. එහාට මෙහාට යෑමේ හැකියාව වැඩි. චාලක ශක්තිය ගොඩක් වැඩි. අන්තරාණුක ආකර්ෂණ බල සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ නිසා මෙයාලගේ චලිතය පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. සහ ඝන ද්‍රව වලට සාපේක්ෂව මෙයාලගේ චාලක ශක්තිය වේගය අනිවාර්යයෙන් වැඩි විය යුතුයි. එහා මෙහා ගමන් කිරීමේ හැකියාව වැඩි නිසා. පුතේ පරිපූර්ණ වායුවක් අපි උපකල්පනය කරපු වායුවක් නේ මනං කල්පිත වායුවක් නේ. පරිපූර්ණ වායු සඳහා චාලක අනුකවාදී ප්‍රධාන උපකල්පන කීපයක් සිද්ධ කරලා තියෙනවා. ප්‍රධාන උපකල්පන කීපයක් සිද්ධ කරලා තියෙනවා.
ප්‍රකල්පනය තමයි පරිපූර්ණ වායුවක් හඳුන්වීමද අපි කරනවානේ. පරිපූර්ණ වායු යන ලක්ෂීය ස්කන්ධ. මොකද කියන්නේ? ලක්ෂීය ස්කන්ධ. ලක්ෂීය ස්කන්ධ කියන්නේ පරිපූර්ණ වායු අංශුවක් විසින් භාජනීය පරිමාවට සාපේක්ෂව සැලකිය යුතු පරිමාවක් ලබා ගන්නේ නැහැ කියන එක. දෙවෙනි උපකල්පනය. වායු අණුවල චලිතය සහ ගැටීම. මෙයා හැම වෙලාවෙම සරල රේඛීය මාර්ගයේ ගමන් කරන්නේ. කොහේ හරි ගිහලා හැප්පෙන්න පුළුවන්. හැප්පුණොත් ඒ හැප්පීම ගැටීම අහඹුයි. මේ නිසා මෙයාලගේ වේගය වෙනස් වෙන්න පුළුවන්. වේගයේ බිඳුව තියෙන්නත් පුළුවන්. උපරිමයක් තියෙන්නත් පුළුවන්. ඔන්න පුතේ අපි ඊළඟට ගැටීම් සහ යාලගේ චලිතය පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා. තුන්වෙනියට මෙයාලගේ චාලක ශක්තිය පිළිබඳ සාකච්ඡා කරනවා. චාලක ශක්තිය පිළිබඳ වායුවක චාලක ශක්තිය පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා. පරිපූර්ණ වායුවක චාලක ශක්තිය. කයිනෙටික් එනර්ජි එක. අපි සාමාන්‍ය භෞතික විද්‍යාව සමීකරණය භාගයක් mv වර්ගය. ඒක වායුවේ ස්කන්ධය m. වායු ස්කන්ධයේ m වේගය v. මේක තමයි අපි දන්න භෞතික විද්‍යාත්මක තම සමීකරණය. හරි. අපිට මෙතන m කියලා කියන්නේ මොකද්ද? ස්කන්ධය. වායු ස්කන්ධය. අපි මේක වායු අංශුවක් සඳහා අපි අරන් ගන්නවා. එක වායු අංශුවක් සඳහා. එහෙනම් වායු අංශුවක වේගය ගත්තොත් එහෙම. එක වායු අංශුවක චාලක ශක්තිය ke නම් මෙන්න මෙහෙම අපිට ප්‍රකාශනය කරන්න පුළුවන්. ke සමානයි RT කියලා ප්‍රකාශනය කරන්න පුළුවන්. පටලව ගන්න එපා පුතේ. මේ සමීකරණ මෙහෙම ලියනකොට සමහර වෙලාවට පැටලෙන්න පුළුවන්. පැහැදිලි කියන එක වායු අංශුක අතරින් අපි ගන්නේ වායු අංශු මවුල එකක චාලක ශක්තිය. වායු මවුල අංශු එකක. පැහැදිලි නේද? එහෙනම් ke කියන්නේ පටලව ගන්න එපා. වායු මවුල එකක චාලක ශක්තිය ke නම් මවුල එකක චාලක ke නම් දෙකෙන් තුනක් RT. එහෙනම් වායු සාම්පලයක් දුන්නොත් එහෙම දෙකෙන් තුනක් RT වාරයක් සිම්පල් n වෙන්න මවුල සංඛ්‍යාව අපි එක ගුණ කරනවා. මේ තමයි චාලක ශක්තිය සඳහා ලාග ප්‍රකාශය. එනකොට පැහැදිලි. දැන් චාලක ශක්තිය සඳහා ගත්තාම ඒ පරිපූර්ණ වායු වර්ගය අපි වැඩක් නෑනේ. අපි කියන්නේ A හා B කියලා පරිපූර්ණ වායු වර්ග දෙකක් තියෙනවා. ඒක වෙනස් පරිපූර්ණ වායු වර්ග දෙකක් තියෙනවා. ඒ දෙන්නම ඉන්නේ එක මුස්නාත්වේ. එහෙමනම් මේ පද්ධති දෙකේම මවුල එකක් විසින් අයත් කරගන්නා චාලක ශක්තිවල සංඛ්‍යාත්මක අගය සමාන වෙනවා. එහෙනම් ආයෙ කියන පුතේ පරිපූර්ණ වායු මවුල එකක චාලක ශක්තිය කෙරෙහි පරිපූර්ණ වායු වල ස්කන්ධය නැත්නම් මෞලික ස්කන්ධය හෝ වායු වර්ගයේ මත බලපෑමක් ඇති කරන්නේ නැහැ. වායු වර්ගයේ මත බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඊළඟට පුතේ චාලක අනුකවාද සමීකරණය. මේකත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් එහාට අපිට යම් ව්‍යුත්පන්න කිරීම සඳහා චාලක අනුකව සමීකරණය. PV සමානයි 3n1 mnc වර්ග බා. PV සමානයි 3n1 mnc වර්ග බා. P කියන්නේ පීඩනය, V කියන්නේ පරිමාව. සිම්පල් M කියන්නේ එක වායු අණුවක ස්කන්ධය. කැපිටල් N කියන්නේ අණු සංඛ්‍යාව. C වර්ග බා. වර්ග මධ්‍යන වේගය. මොකද පුතේ වර්ග මධ්‍යන වේගය කියලා කියන්නේ? අපි දැන් ගමු දැන් වායු මිශ්‍රණයක් ගමු. මේ වායු මිශ්‍රණය තුල අපි හිතමු නිකන් උපකල්පනයක් කරමු වායු අණු 100ක් ඉන්නවා කියලා හිතමු. ඒක උපකල්පනයක්. මේ වායු අණු 100 ගත්තාම මේ 100ම එකින් එකට වෙනස් වේග වලින් ගමන් කරන්නේ. වේගය එකින් වෙනස්. අපි කරන්නේ මොකද්ද? ඒ එක් අණුවේ වේගවල වර්ගයන් එකතු කරලා ඒ වර්ගයන් ටික මුළු අණු සංඛ්‍යාවෙන් බෙදලා. අපි හිතමු අණු n සංඛ්‍යාවේ පළවෙනි අණුව එකන එයාගේ වේගය c1 නම් එයාගේ වර්ගය. දෙවෙනි අණුවේ වේගය c2 නම් එයාගේ වර්ගය. මේ විදිහට අවසාන අපි හිතමුකෝ n වන අණුව කියලා. n වන අණුවේ වේගය cn නම් එයාගේ වර්ගය. මේ දෙක එකතු කරලා මුළු අණු සංඛ්‍යාව n වලින් බෙදපුවාම එන උත්තරයට අපි කියනවා වර්ග මධ්‍යන වේගය. මෙයාගේ වර්ග මූලය ගත්තොත් එහෙම වර්ග මධ්‍යන මූල වේගය. සාමාන්‍ය v වලට වේගයට සමාන කරගන්නේ වර්ග මධ්‍යන මූල වේගය. පැහැදිලි පුතේ කියන එක right. මෙන්න මේ වගේ මූලික පැහැදිලි කිරීමක් වාට සිද්ධ කරගන්න පුළුවන්. right. අපිට මේකේ සරල ව්‍යුත්පන්න කිරීම කීපයක් කරන්න උත්සාහ කරමු. එතකොට කටපාඩම් කර යන්න එපා පුතේ. ඒ අවස්ථානුරූපීව ඔබ උත්සාහ කරන්න ඕනේ මේ ව්‍යුත්පන්න කිරීම කොහොමද කරගන්නේ කියන එක. ඒක
අවස්ථා නූරූපීව කළ යුතු දෙයක්. ව්‍යුත්පන්න කිරීම සම්බන්ධව. right. අපි දැන් මේකේ එක මවුලයක් සඳහන් කරමු. එක මවුලයක් සඳහන් කරොත් එහෙම n ඇවිල්ලා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් වෙන්න ඕන. ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් වෙන්න. එහෙනම් m කියන්නේ එක මවුලයක් සඳහා එහි මෞලික ස්කන්ධ සමාන වෙනවා. PV සමානයි 3 1. කැපිටල් M C වර්ගය. එක මවුලයක් සඳහා අර්ථ දක්වුවා. මම අර්ථ දක්වන්නේ එක මවුලයක් සඳහා. එක මවුලයක් සඳහා සමීකරණය. එක මවුලයක් සඳහා. අපිට මවුල සිම්පල් n ප්‍රමාණයක්. එතන මවුල 5ක් කියලා. මවුල 5ක් නම් එක මවුලයකට 3 1 MC වර්ග බාරම් එක වැඩි කරනවා 5න් වැඩි කරනවා. එහෙනම් අපි මවුල n සංඛ්‍යාවක් සඳහා කියලා. එහෙනම් PV සමානයි 3 1 සිම්පල් n කැපිටල් N C වර්ග. මවුල n සංඛ්‍යාවක් සඳහා. අර PV සමාන nr සමීකරණය තියෙනවනේ. PV සමාන nrt. එහෙමනම් පුතේ simple nrt සමානයි 3 1 n m c වර්ග. n එකට කියමු 3ක් rt සමානයි mc වර්ග. මම නිකන් මේක ගත්ත ප්‍රකාශනයක්. අරගුණක් නෑ පුතේ. විභාගෙට යම් යම් ආකාර වලින් අපි ව්‍යුත්පන්න කිරීම බලාපොරොත්තු වෙනවා. පැහැදිලිද? එහෙනම් අපි මෙතන c වර්ග බා අපිට අර්ථ දක්වන්න පුළුවන් 3ක් rt බෙදීම m. එහෙනම් වර්ග මධ්‍යන මූල වේගය පුතේ 3ක් rt බෙදීම කැපිටල් M වල වර්ග. වර්ග මධ්‍යන මූල වේගය. මෙතන වර්ග මධ්‍යන වේගය. මෙන්න මේකත් පුතේ යම් යම් අවුරුදු වලදී බහුවර්ණ ප්‍රශ්න පත්‍ර අහලා තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වනේ පුතේ පරිපූර්ණ වායු මවුල එකක චාලක ශක්තිය කෙරෙහි එයාගේ මෞලික ස්කන්ධයේ බලපෑමක් කරන්නේ නැහැ. එහෙනම් පරිපූර්ණ වායු වර්ගයේ මත රඳා පවතින්නේ නැහැ පරිපූර්ණ වායු මවුල එකක චාලක ශක්තිය. දැන් මෙතන ගන්න වර්ග මධ්‍යන වේගය නැත්නම් වර්ග මධ්‍යන මූල වේගය කෙරෙහි එහි මෞලික ස්කන්ධයේ බලපාන. එහෙනම් වායු වර්ගයෙන් වර්ගයට වර්ග මධ්‍යන මූල වේගය නැත්නම් වර්ග මධ්‍යන වේගය වෙනස් වෙනවා. අණු වල වේගය වායු වර්ගයේ අණු වෙනස් වෙනවා. චාලක ශක්තිය මවුල එකක චාලක ශක්තිය වායු වර්ගයේ අණු වෙනස් වෙන්නේ නැහැ. මේක මම දැක්ක අවුරුදු කීපයකම අපෙන් පරීක්ෂා කරනවා. අපි බොහෝ විට අපේ ළමයි අසාර්ථක වෙන තැන. සිද්ධාන්තමේ කාරණයක් පැහැදිලි කරගෙන. පැහැදිලි පුතේ කියන එක right. ඊළඟට අපි මේ විදිහටම සාකච්ඡා කරන්න පුළුවන්. අපි මේ සාකච්ඡා කරේ වායු මෞලයක් සඳහා වායු මෞලයක චාලක ශක්තිය කෙරෙහි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. වායු මෞලයක අපි දැකමුකෝ මේක වේගයද වායු මෞලයක ස්කන්ධය කැපිටල් M නම් වායු මෞලයක ස්කන්ධය කැපිටල් M නම් අපි මේ වර්ග මධ්‍යන මූල වේගය තියලා අපි යාන්ත්‍ර විද්‍යාවේදී අපි ke චාලක ශක්තිය සමාන කරගන්නේ භාගයක් mv වර්ගයේ. මම මේ වායු මෞල එකක් සඳහා චාලක ශක්තිය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න යන්නේ. එහෙනම් භාගය එහෙනම් වායු මෞලික ස්කන්ධයේ මෞලික ස්කන්ධය c v වර්ගය කියන්නේ c වර්ග බා 3 rt බෙදීම කැපිටල් එක. එහෙනම් පැහැදිලි පුතේ ke සමානයි 3 බෙදීම 2 rt. ke සමානයි 2න් 3ක් rt. පැහැදිලිද? මම මේ ගත්තේ වායු මෞල එකක චාලක ශක්තිය. නේද? වායු මෞල එකක චාලක ශක්තිය සඳහා ස්කන්ධ බලපෑමක් නැහැ. වායු වර්ගයේ මත එහෙනම් පුතේ රඳා පැවතීමක් නැහැ. පැහැදිලි කියන එකට හරි. ඊළඟට මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්ත වක්‍රය. කියන්නේ අණුවල වේග ව්‍යාප්තිය. නැත්නම් අණුවල චාලක ශක්තිය. එක් අණුවල පද්ධතියක එක් අණුවල චාලක ශක්ති ව්‍යාප්තිය පිළිබඳ ඉදිරිපත් කළ වක්‍රයක් තමයි මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්තිය නැත්නම් ව්‍යාප්ති වක්‍රය කියලා කියන්නේ. මේ මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් විසින් පැහැදිලි කරන මේ ව්‍යාප්ති වක්‍රය අපි අදින්න පුළුවන් ආකාර දෙකකට. එකම පරිපූර්ණ වායු සාම්පලයක උෂ්ණත්වය වෙනස් කරලා අදින්න පුළුවන්. එකම පරිපූර්ණ වායු සාම්පලයක උෂ්ණත්වය වෙනස් කරලා අදින්න පුළුවන්. මම ගන්න මේ විදිහ අක්ෂ දෙකක්. පටල ගන්න එපා පුතේ. මම මේ x අක්ෂය ගන්න වේගයට තිබිය හැකි අගයක් වේගය. ඒක වෙන්න ඕනේ ms වෙන්නේ. ඒකනේ වේගය. y අක්ෂයට ගන්නේ මේ දෙන ලද වේගය සහිත අනුභාගය.
අනුභාගය. සාමාන්‍ය පුතේ මේක මෙන්න බෙල් ෂේප් එකක්. බෙල් හැඩයක් තියෙන. මෙන්න මෙහෙම හැඩයක් තියෙන. ව්‍යාප්ත වශයෙන් මෙන්න බෙල් ෂේප් එකක් තියෙනවා. මම පුතේ උෂ්ණත්වය වෙනස් කරනවා. අපි හිතමු දැන් මෙහෙම මම ගත්තේ කෙල්වින් 300 කියලා. සාමාන්‍ය උෂ්ණත්වය. මම කෙල්වින් 300 කෙල්වින් 500ක වැඩි කරනවා. වැඩි කරනකොට කර්ව් එක මම ස්ට්‍රික්ට් වෙනවා. කෙල්වින් 500. මම කෙල්වින් 700 ගන්නවා. කර්ව් එක මම ස්ට්‍රික්ට් වෙනවා. 700. මම ගත්ත පුතේ එකම පරිපූර්ණ වායු සාම්පලයේ උෂ්ණත්වය තුනකදී. කෙල්වින් 300, කෙල්වින් 500, කෙල්වින් 700. බලන්න පුතේ මම එකම පරිපූර්ණ වායු සාම්පලයේ උෂ්ණත්වය එක්කම වැඩි කරා. මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරනකොට උපරිම අගය අඩු වෙනවා. ඒ කියන්නේ සලකන නිශ්චිත වේගයක් සතු වන අනුභාගය වැඩි වෙනවා. ඒ කියන්නේ උපරිම අනුභාගය. උපරිම අනුභාගයගේ අඩු වෙනවා. ඒ වගේම මොකද වෙන්නේ? වේගයගේ සංඛ්‍යාත්මක උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි කරන වේගයගේ වැඩි වෙනවා. හැබැයි පුතේ මතක තියාගන්න මේ අඳින ලද ප්‍රස්ථාර අපිට වක්‍ර තුනක් ගන්නනේ. මේ වක්‍ර තුනේ ශේෂ්ත්‍රඵල සමාන වෙනවා. ශේෂ්ත්‍රඵල සමාන වෙනවා. වක්‍ර තුනේ ශේෂ්ත්‍රඵල සමාන වෙනවා. වර්ග. පැහැදිලි පුතේ කියන එක. ඊළඟට මම මේ විදිහටම මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්ත වක්‍රය අඳිනවා. අර විදිහට තමයි අක්ෂ දෙක. ගැටලුවක් නැහැ. වේගය. අනුභාගය. අනුභාග රේඛකයක් නැහැ. මම අඳිනවා එකින් එකට වෙනස් වායු. එකින් එක වෙනස් සාමාන්‍ය වායුන් තුන අපි අඳිනවා. එක උෂ්ණත්වයේ. එක උෂ්ණත්වයේ. අපි ගමු විදිහ මම අඳිනවා මේක Cl2 වායු, ක්ලෝරින් වායු. මම ඊළඟ අඳිනවා N2. N2 වායු. මම අඳිනවා N2 වායු. N2 වායු. ඊළඟ අඳිනවා H2 වායු. බලන්න පුතේ දැන් පරිපූර්ණ තත්ත්වයට ගොඩාක් ආසන්න වෙන්නේ H2 නේ. ඒතර පරිපූර්ණ තත්ත්වයට ගොඩාක් ආසන්න වෙනකොට කර්ව් එක 1/6 කරා. ඒතර මේකේ තියෙන සිද්ධාන්තය තමයි පුතේ පරිපූර්ණ තත්ත්වයට ආසන්න වන වායු වල මේ වේග ව්‍යාප්තිය ඒකාකාර වෙන්න උත්සාහ කරනවා. ව්‍යාප්තියේ උපරිමාගය අඩු වෙනවා. දැන් මේ Ca2, N2, H2 කියන වායුන් තුන සලකව පුතේ පරිපූර්ණ තත්ත්වයට ගොඩාක් පිටිට හයිඩ්‍රජන් ඊළඟට නයිට්‍රජන් ඊළඟට N2. මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් පුතේ ඔබට විභාගයේදී පරීක්ෂා කරන්න වෙයි. සමහර ඔබට මේ වගේ ප්‍රශ්න විභාගයේදී අහෙන්න පුළුවන්. පැහැදිලි පුතේ කියන එක right. ඊළඟට දැන් අපි මේ දක්වා සාකච්ඡා කරේ පරිපූර්ණ වායු සම්බන්ධවනේ. නමුත් එදිනදා ජීවිතේ අපිට පරිපූර්ණ වායු හම්බෙන්නේ නැහැ. අපිට හම්බෙන ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන්, හීලියම්, මේකට Cl2 නේද? ඒවගේ වායුන්නේ මේ සෑම වායුවක්ම පරිපූර්ණ වායු නෙවෙයිනේ. තාත්වික වායුනේ. එතකොට මේ පරිපූර්ණ වායුවේ PV සමාන nRT වගේ සමීකරණ. අර සාමාන්‍ය වායුවකට කොහොමද සංශෝධනය කරගන්නේ? අන්න ඒකට ප්‍රවේශයක් ලබා ගන්න. ඒක අපි මුලින්ම එනවා ඉස්සර. මේකට අපි කියන සම්පීඩිතා සාධකය. අපි සම්පීඩිතා සාධකය. මේක යම්කිසි ගණිතමය ප්‍රකාශනයක්. PV සමාන nRT සමීකරණය. බලන්න. PV සමාන nRT. ඒක පුතේ PV බෙදීම nRT අගේ එකක් වෙන්න ඕනේ. මේ PV බෙදීම nRT වල මෙන්න මේ අගයට PV බෙදීම nRT වල අගය එක මවුලයක් සඳහා පැහැදිලි කරනවා. මවුල එකක් සඳහා පැහැදිලි කරගත්තොත් PV සමානයි RT. මේ PV සමානයි RT වල අගය අපි කියනවා සම්පීඩිතා සාධකය. එහෙනම් පරිපූර්ණ නැත්නම් වායු මවුල එකක් සඳහා PV බෙදීම RT වල අගය අපි කියන සම්පීඩිතා සාධකය කියලා. පරිපූර්ණ වායු කියන ගැටලුවක් නැහැ. මේ Z වල අගේ එකක් වෙන්න ඕනේ. ඒක පැහැදිලි. අපි ළඟ හිතමු ඇන්දොත් එහෙම මේ විදිහට ප්‍රස්තාවය. පීඩනේ නැත්නම් පරිමාවත් එක්ක. Z කියන්නේ PV බෙදීම RT. පරිපූර්ණ වායු මවුලයක් සඳහා Z වල එකයි. මේ අගේ වෙනස් වෙන්නේ නැහැ. පීඩනේ කොච්චර වෙනස් කරත් මේ අගේ වෙනස් වෙන්නේ නැහැ. පීඩනේ කොච්චර වෙනස් කරත් මේ අගේ වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලි කියන එක. නමුත් පුතේ සාමාන්‍ය වායුව ගත්තොත් සාමාන්‍ය අන්තරාණුක ආකර්ෂණ බල වැඩි පරිපූර්ණ තත්ත්වයේ ඈත තියෙන වායුව ගත්තොත් එහෙම ඉස්සත් වල අගේ දැන් පීඩනේ අපි බිඳුවේ උපකල්පනය කරොත් හැම එකටම ආරම්භය මෙන්න මේ අගේ. බලන්න කිව්වේ මෙන්න මේ වගේ වක්‍රයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් ගමු CO2 වගේ. CO2 කියන්නේ සාමාන්‍ය වායුව. පරිපූර්ණ තත්ත්වයට ඈතින් ඉන්න වායුව. පරිපූර්ණ තත්ත්වය. අපි දැන් ඊළඟට අපි ගමු හයිඩ්‍රජන් හීලියම් වගේ කෙනෙක් ගත්තොත් හයිඩ්‍රජන් ඒතර යාගේ අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ විදිහට කර්ව් එක. මෙන්න මේ විදිහට කර්ව් එක. H2
හීලියම්. මෙන්න මේ වගේ වක්‍රයක් බලාපොරොත්තු වෙන්න. පැහැදිලිද කියන්නේ? දැන් සාමාන්‍ය වායු වල සම්පීඩිතා සාධකයගේ පීඩනයත් එක්ක වෙනස් වෙනවා. කියන්නේ සාමාන්‍ය පහළ පීඩනයන් වලදී යම් කිසි අඩුවීමකට ලක් කරනවා. හැබැයි ඉහළ පීඩනයකදී සාමාන්‍ය වායු වල සම්පීඩිතා සාධකේ එකට වඩා වැඩි වෙනවා. හැබැයි පරිපූර්ණ වායු සාම්පලයක් ගත්තහම පීඩනය කොච්චර වැඩි කරත් උෂ්ණත්වය කොච්චර වෙනස් කරත් ඒ උෂ්ණත්වය වෙනස් කරත් ඉසඩ් වලගේ එක මවුලයක් සඳහා සම්පීඩිතා සාධකයේ වෙනස් වීමක් වෙන්නේ නැහැ පුතේ. වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒක එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. වෙනස් වීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඉසඩ් වල. පැහැදිලි කියන්නේ? ඊළඟට සාමාන්‍ය වායු සාම්පලයක පරිපූර්ණ වායු ගැටලුවක් නැහැ. මම මේ ඉසඩ් සහ පී අතර අදින්නේ. ඉසඩ් වලගේ මේක පරිපූර්ණ වායු එකයි. අපි දැන් හිතමු අපි ඉස්සර ගන්නගත්ත කවුද කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් සාමාන්‍ය කාම උෂ්ණත්වයේ කෙල්වින් 300 හිතමු. කෙල්වින් 300 වගේ උෂ්ණත්වයකදී මෙයා මෙන්න මේ විදිහ වක්‍රයක් තියෙනවා. පෙන්නුම් කරන්නේ. අපි දැන් මේ කාබන් ඩයොක්සයිඩ් උෂ්ණත්වය අපි ගමු CO2 ඉන්න වායු පද්ධතියකට උෂ්ණත්වය වෙනස් කරන අවස්ථා කීපයකදී පීඩනයත් එක්ක ඉසඩ් වල ව්‍යාප්තිය අදිනවා. දැන් මම මේ යන්නේ කෙල්වින් 300 දී පීඩනය සමග CO2 වල ඉසඩ් වල ව්‍යාප්තිය. මම මේක උෂ්ණත්වය පොඩ්ඩක් වැඩි කරනවා. උෂ්ණත්වය මම අගේ පොඩ්ඩක් වැඩි කරනවා. අපි දුක කෙල්වින් 500 ද කියන්නේ. කෙල්වින් 500 ද කියන්නේ. මෙන්න මේ වගේ වක්‍රයක් බලාපොරොත්තු වෙන්නේ. මේ වක්‍රයක් අපි බලාපොරොත්තු වෙන්නේ. අපි දුක කෙල්වින් 700 ද කියන්නේ. මෙන්න මේ වගේ. එතනින් එහාට වැඩි කරලා පස්සේ කෙල්වින් 800 ද අපිට පහකට එනවා. පටල ගන්න එපා. කෙල්වින් මම යන්නේ කෙල්වින් 300 500 700 800 මෙන්න මේ වගේ වක්‍රයක් එනවා. පුතේ මේක තේරුම් ගන්න. අන්තරාණුක ආකර්ෂණ බල. විචලතාවයක් සිද්ධ වෙනවා. උෂ්ණත්වය වෙනස් වෙනකොට. නමුත් පරිපූර්ණ වායු වල අපි කියනවා අන්තරාණුක ආකර්ෂණ බල වල වෙනසක් නැහැ කියලා. වෙනසක් නැහැ කියලා. නමුත් මේ CO2 වල ආකර්ෂණ බල තියෙනවානේ. ඒ තියෙන ආකර්ෂණ බල ප්‍රබලතාවයේ උෂ්ණත්වය සහ පීඩනය සමග වෙනස් වෙනවා. ඒ නිසා තමයි ඉසඩ් වල අගය සංඛ්‍යාත්මකව වෙනස් වීමක් පෙන්වන්න කරන්නේ. ඉසඩ් වල අගය සංඛ්‍යාත්මකව පෙන්වන්න කරන්නේ. වෙනස් වීම. හරි. අපුතේ මෙහෙම කරමු. ඉසඩ් වල අගය අපි අවස්ථා දෙකකට ගණනය කරන්න යන්නේ. සම්පීඩිතා සාධකය. පරිපූර්ණ වායුවකට සහ සාමාන්‍ය වායුවකට. අපි ඒකේ ප්‍රකාශනයක් ලබා ගන්න උත්සාහ කරමු. ඉසඩ් වල අගය සඳහා අපි දැන් ගත්තනේ සාමාන්‍ය වායුවක නම් ඉසඩ් වල අගය එයා ඉන්න තත්ත්වය අනුව වෙනස් වෙනවා. එයා ඉන්න තත්ත්වය අනුව ඒ අගය වෙනස් වෙනවා. ඉන්න තත්ත්වය එයා වෙනස් වෙනවා. නමුත් තාත්වික වායුවක පරිපූර්ණ වායුවක ඉසඩ් වල අගය එයා ඉන්න තත්ත්වය අනුව වෙනස් වීමක් වෙන්නේ නැහැ. හරි. දැන් අපි ගමු ඉතින් පරිපූර්ණ වායුවක PV සමානයි nRT. PV සමානයි nRT. පරිපූර්ණ වායුවක ඉසඩ් සමානයි RT බෙදීම PV. දැන් පරිපූර්ණ වායු ඉසඩ් වලගේ එකයි. එහෙමනම් එක සමානයි RT බෙදීම PV. එහෙනම් V සමානයි RT බෙදීම PV. පරිපූර්ණ වායු. V පරිපූර්ණ. එහෙනම් V පරිපූර්ණ සමානයි RT බෙදීම P. RT බෙදීම P. නමුත් සාමාන්‍ය වායුවක පරිමාව RT බෙදීම P ට සමාන වෙන්නේ නැහැ. අපි සාමාන්‍ය වායුව වලට ඉසඩ් වලට අගයක් තියෙනවනේ. අපි ඉසඩ් තාත්වික කියන ඉසඩ් තාත්වික සමානයි RT බෙදීම P සමාන වෙන්නේ නැහැ. එහෙමනම් ඔයාලට පැහැදිලි පුතේ RT බෙදීම P කියන එක සාමාන්‍ය වායුවට දාන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍ය වායු වලට ඔය කිසිම චාල්ස් බොයිල් ඇවගාඩ්‍රෝ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නැත්නම් පරිපූර්ණ වායු සමීකරණ මේ කිසිම දෙයක් සාමාන්‍ය වායු වලට එක් කරන්න බෑ. එක් කරන්න බෑ. අපිට හිතමු මෙයා ඉන්නේ එකම උෂ්ණත්වය හා එකම පීඩනයේ ඉන්න දැන් මේ ගත්තේ පරිපූර්ණ වායු සාම්පලය මේ ගත්තේ තාත්වික වායු සාම්පලය. අපි එහෙම අරගත්තොත් එහෙම අපි හිතමුකෝ කතන්දරේ මේ දෙක ගත්තහම අපි මේක මේ විදිහට සම්බන්ධ කරගත්තොත් ඉසඩ් තාත්වික බෙදීම V පරිපූර්ණ සමානයි
1ට v තාත්වික. එහෙනම් z තාත්වික සමානයි v තාත්වික බෙදීම v පරිපූර්ණ. පැහැදිලිද? එහෙනම් මම කියන උත්සාහ කරන්නේ සලකන වායුවක z වලාගේ අපිට හොයන්න පුළුවන් එයාගේ පරිමාව සහ එම උෂ්ණත්ව පීඩනයේ ඉන්න එම මවුල ගානට සමාන පරිපූර්ණ වායු සාම්පලයක පරිමාව. මෙන්න පුතේ Z සඳහා මම ප්‍රකාශනයක් ලබා ගත්තා. මෙන්න මේක පුතේ ගොඩාක් වැදගත්. මම ආපහු කියනවා පුතේ සාමාන්‍ය වායුවක සම්පීඩ්‍යතා සාධකයේ සංඛ්‍යාත්මකව සමාන වෙනවා. එහි පරිමාව බෙදීම එම උෂ්ණත්ව පීඩනයේ ඉන්න එම වායු මවුල සංඛ්‍යාවට සමාන මවුල සංඛ්‍යාවක් තියෙන පරිපූර්ණ වායු සාම්පලයක පරිමාව. මෙන්න මේක සම්බන්ධ කරගෙන පුතේ අපි සාමාන්‍ය වායු තාත්වික වායු සඳහා වැන්ඩ වාල් සමීකරණ ඉදිරිපත් කරමු. එතකොට සාමාන්‍ය වායු පරිපූර්ණ වායු ගත්තාම පරිපූර්ණ වායු වල නොමැති අන්තරාණුක ආකර්ෂණ බල සාමාන්‍ය වායු වල තියෙනවා. පරිපූර්ණ වායු විසින් භාජනයේ පරිමාවක් අත් කරගත්තේ නැති වුණාට සාමාන්‍ය වායු විසින් භාජනයේ පරිමාවක් අත් කරගත්තා. ඒ නිසා පීඩනය අපි අපේක්ෂා කරන අගයට වඩා වැඩි අගයක් වෙනවා. පීඩනය අපි අපේක්ෂා කරන අගයට වඩා වැඩි අගයක් වෙනවා. පරිමාව අපි අපේක්ෂා කරන අගයට වඩා අඩු අගයක් වෙනවා. ඒ නිසා අපිට NRT කියන ප්‍රකාශන අපිට ලබා ගන්න පුළුවන්. එතකොට පීඩනය සාමාන්‍ය ලියන PV සමානයි NRT වෙනකොට පීඩනයේ සංශෝධනය කරනවා AN වර්ගයේ V වර්ගයේ. V වලට සංශෝධනය කරනවා NB කියලා. A හා B යනු එම සලකන වායු සඳහා නියතයක්. මෙන්න මේක තමයි පුතේ වැන්ඩ වාල් සමීකරණය කියලා කියන්නේ. වැන්ඩ වාල් සමීකරණේ ඕනෑම සාමාන්‍ය වායුවක ඕනෑම උෂ්ණත පීඩන තත්ත්වයකට තියෙන අපිට භාවිතා කරන්න පුළුවන්. right. ඊළඟට පුතේ අපි එනවා අවදි කියන වචනය. අවදි උෂ්ණත්වය, අවදි පීඩනය, අවදි පරිමාව කියලා වචනයක්. අවදි උෂ්ණත්වය, අවදි පීඩනය, අවදි පරිමාව කියලා වචනයක්. අපුතේ වායු පාඩමේ ආරම්භ කරන මේ හතරවෙනි එකේ පටන් ගන්න අපි කියවන පදාර්ථයේ අවස්ථා තුනක් තියෙනවා කියලා. ඝන, ද්‍රව, වායු අවස්ථා විපර්යාස. ශක්ති විද්‍යාවේ තමයි එන්තැල්පිත් එක්ක මේක තවදුරටත් සාකච්ඡා කරනවා. ඝනයක උෂ්ණත්වය වැඩි කරොත් ද්‍රවයක් බවට පත් කරන්න පුළුවන්. ද්‍රවයක උෂ්ණත්වය වැඩි කරොත් වායුව බවට පත් කරන්න පුළුවන්. අපි මෙතන සාකච්ඡා කරන්නේ පීඩන උෂ්ණත්වය. පීඩනය සහ උෂ්ණත්වය කියන සාධක දෙකම වෙනස් කරමින් පදාර්ථය කොහොමද අවස්ථා විපර්යාසයකට භාජනය කරන්නේ කියන එක. හරි. දැන් පුතේ මෙහෙම කතන්දරයක් අපි ගමු. සාකච්ඡාවක් අපි කරමු. අපි ඝනයක උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි කරනකොට ද්‍රවයක් වෙනවා. ද්‍රවයක උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි කරනකොට වායුවක් වෙනවා. අපි ඔක අනිත් පැත්තට දාමු. දැන් වායුවක උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු කරනකොට ද්‍රවයක් වෙනවා. ද්‍රවයක උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු කරනකොට ඝනයක් වෙනවා. දැන් අපි ඔය කිව්වේ උෂ්ණත්වය කියන සාධකයේ මත පදනම් කරගෙන. උෂ්ණත්වය කියන සාධකයේ පදනම් කරගෙන. අපිට දැන් පුතේ මේ විදිහටම පීඩනය වෙනස් කරන්න පුළුවන් නේ. අපි දැන් ගමුකෝ වායු සාම්පලයක් ගමුකෝ. වායුවක් ගමුකෝ. අපි වායුවක බාහිර තෙරපීම් බලය. දැන් බාහිර සම්පීඩනය ක්‍රමයෙන් වැඩි කරන යනකොට ඒ අර වායු අංශු වල පරතරයේ දුරස්ථභාවය අඩු වෙනවා. ආකර්ෂණ බල වැඩි වෙනවා. ඔයාලට තේරෙන්නේ පුතේ එක අවස්ථාවකදී මෙයා ද්‍රව අවස්ථාවටපත් වෙන්න පුළුවන්. පැහැදිලි කියන එක. ඒ කියන්නේ වායුවක් ලෙස පවතින පදාර්ථයක බාහිර සම්පීඩනයක් යටතේ එය ද්‍රවයක් බවට පත් කරන්න පුළුවන්. මේ විදිහට ද්‍රවයක් බවට පත් වුණු මොහොතේදී එම ද්‍රවයේ උෂ්ණත්වයෙන් පද්ධතියේ උෂ්ණත්වයට අපි නමක් දෙනවා අවදි උෂ්ණත්වය කියලා. අවදි උෂ්ණත්වය කියලා. බාහිර සම්පීඩනයක් යටතේ වායුව එහි ද්‍රව බවට පත් වන උෂ්ණත්වය අපි කියනවා අවදි උෂ්ණත්වය කියලා. ඒ අවදි උෂ්ණත්වයේදී ඇති කරගන්න පීඩනය එම අවදි උෂ්ණත්වයේදී ඇති කරගන්න පීඩනය අපි කියනවා ඒ වාෂ්ප පීඩනය. අපි කියනවා අවදි පීඩනය කියලා. අවදි උෂ්ණත්වයේ සහ අවදි පීඩනයේදී අයත් කරගන්නා පරිමාව අපි නමක් දෙනවා පුතේ අවදි පරිමාව කියලා. මොකද අපි නමක් දෙන්නේ අවදි පරිමාව කියලා අපි හඳුන්වනවා. right. ඊට පස්සේ පුතේ අපිට තියෙන කලාප සටහන.
මේක අපි සරල අදහසක්. සරල අවබෝධයක් ලබා ගමු. ඉතින් අපි පීඩනය උෂ්ණත්වය මේ පැත්තට දාගමු. මේ පැත්තට පීඩනය දාගමු. පීඩනය දාගමු. අපි මේ සටහන පුතේ යම් පදාර්ථ අතර සුළු වෙනසක් වෙන්න පුළුවන්. සුළු වෙනසක් වෙන්න පුළුවන්. මම මෙයාලට පුතේ සර්ව සටහන. සර්ව සටහනකට මෙන්න මේ වගේ විචාරණයක්. දැන් මේකේ හැඩය, මේකේ සිදුවිල්ල සුළු වශයෙන් වෙනස් වීමක් වෙන්න පුළුවන්. සුළු වශයෙන් මේ වගේ වෙනස් වීමක් වෙන්න පුළුවන්. දැන් හිතන්න පුතේ ගන්නේ. දැන් මම මෙන්න මේ කලාපයකට බලන්න. මේ කලාපේ උෂ්ණත්වය අඩුයි. පීඩනය වැඩි. ඒ කියන්නේ උෂ්ණත්වය අඩු කරන පීඩනය වැඩි කරලා. ඒ කියන්නේ අණු වලට චලනය වෙන්න අමාරුයි. අණු ගොඩාක් ළඟින් පිහිටන්නේ. එහෙම නම් මේ පදාර්ථ අවස්ථාව ඝන කියලා කියනවා. ඝන පදාර්ථයක්. ඝන පදාර්ථ. මේක තමයි පීඩනය ගොඩක් අඩුයි. උෂ්ණත්වය වැඩි. එහෙනම් වායු අවස්ථාව. මේක අතරමැද ද්‍රව අවස්ථාව. මේක පුතේ මේක හැඩේ පුතේ යම් තැන්වල සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂ්‍ය මෙන්න මේ ලක්ෂ්‍යයේ ඉන්න යම්කිසි අංශයකට එයා ඝනත් එක්ක වායුත් එක්ක ද්‍රව අවස්ථා තුනත් එක්ක මේකට අපි කියන ට්‍රිපල් පොයින්ට් එක ත්‍රිකලක්ෂය පදාර්ථ ත්‍රිකලක්ෂය කියලා අපි හඳුන්වනවා. ත්‍රිකලක්ෂය මේ තමයි ත්‍රිකලක්ෂයේ පීඩනය. මේ තමයි ත්‍රිකලක්ෂයේ උෂ්ණත්වය. ත්‍රිකලක්ෂයේ පීඩනය මේ තමයි ත්‍රිකලක්ෂයේ උෂ්ණත්වය. right විභාගයට අහපු ප්‍රශ්නයක් මම ඔයාලට සරල ඉදිරිපත් කිරීමක් කරන්න. right අපි කියන්නේ අපෙන් අහනවා මෙහෙම A කියන ලක්ෂය සමග සමතුලිත පවතින කලාප මොනවද? දැන් A කියන ද්‍රව වායු න ද්‍රව වායු කලාප සමතුලිතතාවය. අපි ගමු B කියන ලක්ෂය ද්‍රව ඝන සමතුලිතතාවය. C කියන ලක්ෂය ඝන වායු සමතුලිතතාවය. මේ T ලක්ෂය ඝන ද්‍රව වායු කියන සමතුලිත අවස්ථා තුනක් තියෙනවා. පැහැදිලිද කියන එක? මම මේ වීඩියෝ තුලින් උපරිම උත්සාහ කරා අවශ්‍ය මූලික සිද්ධාන්ත කාරණා ටික ඔබට පැහැදිලි කරන්න. පුතේ මේ කාරණා ටික ඉඳගෙන පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර නිවැරදි විසඳීමෙන් මම විශ්වාස කරනවා ඔබට මේ හතරවෙනි එකකේ පදාර්ථ අවස්ථාව පිළිබඳ ඉහළ නිපුණතාවයක් අත් කරගන්න පුළුවන් කියලා. එහෙනම් පුතේ නැවතත් මේ වගේම සාර්ථක වීඩියෝ අපි හමු වෙන බලාපොරොත්තු වෙන්න ආයුබෝවන්.